iPhone කියලා පිළිගන්නවා විහඟ 0% අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමදෙනාම. ඉතින් අද අපි ටෝක් විත් යූ එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ලංකාවේ ඉන්න සුවිශේෂීම චරිතයක්. He is a true icon in corporate world and also a well-reputed director and also the youngest director in 2002. In Sri Lanka fashion industry and also the reality and talent show industry, he is a very popular character. This is none other than Kishu Gomez. අයිබෝන් කිෂු සර්. අයිබෝන් මෙහෙක. ඉතින් අද අපි ටොප් විත් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ලංකාවේ ඉන්න සුවිශේෂීම චරිතයක්. ඒ තමයි කිෂු ගෝමස්. ඉතින් මම නම කියන්නත් අවශ්‍ය නැහැ. දැන් කිෂු සර් දැක්කේ ගමන් ලංකාවේ ඉන්න හැමෝම වගේ මේ කිෂු ගෝමස් කියන්නේ කවුද කියලා දන්නවා සර්. ඉතින් සර් ගැන අර අටුවා ටික ගොඩක් මම කියන්නේ නැහැ. මොකද සර් කියන්නේ මේ සෝෂල් මීඩියා වල ඒ වගේම මේ ලංකාවේ තියෙන මීඩියා වල හැමතැනම ඉන්න චරිතයක්. ඉතින් මට සර් ඉන්නේ කවුද සර් මොන වගේ කෙනෙක්ද ඒ දේවල් ගැන මම ඉන්ට්‍රොඩක්ෂන් කරනවා නම් මම හිතන්නේ ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. ඉතින් මේ එපිසෝඩ් එකේ ටොප් විත් යූ සීරීස් එකේ අපි යන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට. ඒ කියන්නේ සර් අපි කතා කරනවා ලංකාවේ මේ කතා කරන්න අඩුවෙන් කතා කරන නිසා කතා කළ යුතු දේවල් ගැන. ගොඩක් අද අපි මේ ටොප් විත් යූ එපිසෝඩ් එකේදී කතා කරනවා. ඉතින් දන්න නොදන්න හැමෝටම දැනගන්න ඕනේ හින්දා මම ක්‍රිෂු සර්ගෙන් අහන්න කැමතියි ක්‍රිෂු ගෝමස් කියන්නේ කවුද කියලා. කිෂු ගෝමස් කියලා කියන්නේ විහඟ හඳුන්වා දෙන්න අමාරු චරිතයක්. එක පැත්තකින් බැලුවොත් අනිත් පැත්තෙන් බැලුවොත් හඳුන්වා දෙන්න බොහොම ලෙහෙසි චරිතයක්. ලෙහෙසි කියලා කියන්නේ බොහොම ශ්‍රී ලාංකීය හැඟීම් තියෙන ලංකාවේ අනාගතය වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන සමාජයේ නිකුත් අරතිරම්බල අය ආශ්‍රය කරන රටේ අගය වැඩි කරන්න දිනපතා නිතිපතා වෙහෙසෙන චරිතයක් හැටියට හඳුන්වලා දෙන්න කැමති මාව. අනිවාර්යයෙන්. ඉතින් සර් දැන් ඔබ සඳහන් කරන ඔබ ශ්‍රී ලාංකික අනන්‍යතාව වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියා වෙනුවෙන් ඒගොල්ලන්ගේ අනාගතය යහපත් කරන්න ඒ දේවට කැප වෙන්න කැමතියි කියලා. ඉතින් සර් ඒකේ ටිපිකල් එක්සැම්පල් එක මම වගේ අප්කමින් YouTuber කෙනෙක්. මොකද සර් සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩක් නැති අප්කමර් කෙනෙක් විදියට අපි නැගීගෙන අපේ channel එකකට අපි සර් ආරාධනා කරාට පස්සේ සර් ආරාධනාව පිළිගත්තා. කිසිම පැකලීමකින් නැතුව හැබැයි කන්ටෙන්ට්ස් හොඳයිද මට සුදුසුද යන්න කියලා බලලා ඒ දේ විතර නිර්දේශය විතර බලලා ඉතින් ඒ දවස් අපි ඉතාමත් මාගේ කොට සලකනවා අපි වගේ entrepreneursලට සර්ලා මේ විදිහට අපිට සහයෝගය දෙන එක අපිට ලොකුම ශක්තියක් වෙනවා. අපි ඒක මම සර්ට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් සර් මම ටෝක් ඉටේ වීඩියෝ එපිසෝඩ් එකේ කතා කරන කොමන්ට් සෙක්ෂන් එකක් තියෙනවා. ගොඩක් දේවල් කතා කරන්න තියෙන හින්දා කොමන්ට් සෙක්ෂන් එකට අපි දැන් මුලින්ම යනවා. සර් ලංකාවේ තරුණ පරම්පරාව ගැන ක්‍රිෂු ගෝමස්ට තියෙන්නේ නෙගටිව් ෆීලිං එකක්ද සර් පොසිටිව් ෆීලිං එකක්ද? පොසිටිව් ෆීලිං එකක් තමයි මට තියෙන්නේ. විහඟ බහපු ප්‍රශ්නෙට ඍජු පිළිතුර වෙන්නේ ඒක. පොසිටිව් කියන ගමන් මේ තරුණ පරපුරේ තිබෙන ශක්තියින් දැනුම කුසලතාවයන් නිපුණතාවයන් නිවැරදි මඟකට යොමු කළා මේ අයගෙන් ගත හැකි සියලුම දේවල් උකහා ගන්න තරුණයන් තුළ වෙනසක් තිබිය යුතුයි. ඒ වෙනස අපත් කර ගැනීම එහෙම නැත්නම් ඒ වෙනස ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපේ තරුණ පරපුර තුල තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් අපි තියාගත යුතු නැහැ. නමුත් ඒකට අවශ්‍ය මඟ පෙන්වීම මේ ලෝකයේ අද තිබෙන අභියෝගයන් නිවැරදිව හඳුනා ගන්න ඒ අයට අවශ්‍ය ඒ පසුතලය නිර්මාණය කරන්නට සහ මේ ලෝකයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය නව කුසලතාවයන් ඒ දක්ෂතාවයන් මොනවද කියලා කියා දෙන්න මම හිතන්නේ අපි වගේ අයට වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්නම තමයි විහඟ ඔබ මට ආරාධනා කරපුවාම කිසිම පැකිලීමක් නැතුව මම මේ ආරාධනාව පිළිගත්තේ. මොකද ඔබ මට බොහොම පැහැදිලිව කිව්වා තරුණයන්ට කතා කරන්න කියලා. තරුණයෝ කොතනද ඉන්නේ? එතන කිෂු ගෝමස් ඉන්නේ. සුදි සර් ඉතින් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් මොකද ක්‍රිෂු ගෝමස් කියන මේ ශ්‍රී ලංකාව අධික්‍රමණය කළ මේ සුවිශේෂී පුද්ගලයා ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව ගැන කතා කරලා ඉතාම ධනාත්මක විදිහට. ඉතින් ඒක අපිට ශ්‍රී ලංකාවේ සමස්ත නියෝජනයක් විදිහට අපිට මේ පිළිතුර බාර ගන්න පුළුවන් සර්. ඒ කියන්නේ සමස්ත ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව මෙජොරිටි එක ගත්තාම පොසිටිව් පැත්තක ඉන්නවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් සර්
තව දේවල් කතා කරගෙන යන්න කලින් මම කැමතියි සර් පොඩ්ඩක් මේ කූල් තැනකට අරගෙන එන්න. හොඳයි. සර් දැන් ඔය ජීවිතේ ආදරය සහ ප්‍රේමය තියෙනවනේ. දැන් අපි ගොඩක් වෙලාවට මේ ටොප් 3 එපිසෝඩ් එකේදී ඔය ආදරය සහ ප්‍රේමය ගැන කතා කරනවා. ඉතින් මම කැමතියි සර් කොහොමද මේ ආදරය සහ ප්‍රේමය කියන දේ සර් දකින්නේ සහ සර්ට දැනෙන්නේ කොහොමද? ජීවිතය කියන්නේ ආදරය. ජීවිතය කියන්නේ ප්‍රේමය. ආදරයයි ප්‍රේමයයි නැතුව මම හිතන්නේ ජීවිතය ගැන කතා කරන්නම් බෑ. ආත්මක් නැහැ. පැවැත්මක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක් හැටියට ජීවිතය වින්දනය කරන්න අනිත් අයගේ ආදරය තිබිය යුතුමයි. අනිත් අයගේ ආදරය ලබා ගැනීම සඳහා අනිත් අයට තමන් ආදරය කළ යුතුමයි. ඉතින් ආදරය මත තමයි සියලු දේ මේ ලෝකයේ පැවැත්ෙන්නේ. ඒක මනුෂ්‍යයන්ට විතරකුත් නෙමෙයි විහඟ අපි බැලුවොත් සත්ත්ව ලෝකයටත් ඒක පොදු ධර්මතාවයක්. ඔබ මගෙන් අහපු නැති නමුත් මම පැහැදිලි කළ යුතුයි කියලා හිතන දෙයක් කිව්වොත් විහඟ මම අද කරන්නේ ආදරය වැඩි කරගන්න ඒ කළ යුතු දේවල් තමයි මම අද කරන්නේ. මොකද මිනිස්සෙක් හැටියට සාර්ථකත්වයට පැමිණුණා කියලා තමන්ට සතුට වෙන්න පුළුවන් අනිත් අය තමන්ට කොතරම් ආදරය කරනවද කියන එක. ඒ ආදරය කියලා කියන්නේ ආදරේ පැතිකඩ තිබෙනවා. මම මේ කතා කරන්නේ ගරුත්වයක් සමග තිබෙන ආදරය. තමන් කොච්චර දක්ෂයෙක් තමන් කොච්චර ජයග්‍රාහකයෙක් කියලා තමන් හිතුවත් වැඩක් නැහැ. අනික ඒ දේ ඒ විදිහට පිළිගන්නේ නැත්නම්. ඉතින් ඒ ආදරය ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් ඔබ ඒ ආදරයක් ගැන කතා කරන ගමන්ම සර් කැමති නම් අපි පොඩ්ඩක් කතා කරමු මේ ක්‍රිෂු ගෝමස් කියන මේ දැවන්තයා. පුංචි කාලේ ආදරය කරාද සර්? පාසල් කාලේ මොන හරි ආදරයක් තිබ්බද? කවුරු හරි දැන් මේක පාසල් ශිෂ්‍යයෙක්ගෙන් අහන්න බෑ සර්. නමුත් ඔබ මේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන චරිතයක් වෙලා සාර්ථකත්වයට පැමිණලා ඉද්දී පාසල් කාලේ ප්‍රේමයක් තිබුණා ප්‍රශ්නයක් නෑ සර්. මොකද එහෙම තිබිච්ච කෙනෙක් අද තැනට ඇවිල්ලා තියෙනවනේ. ආදර්ශයක් වෙලා තියෙනවනේ. ඉතින් සර් කැමති නම් පොඩ්ඩක් ඒ අත්දැකීම අපි පොඩ්ඩක් කතා කරමු. මම හිතන්නේ ඔය සමස්තයක් ගත්තොත් විහඟ 80කට වඩා ප්‍රතිශතයක් පාසල් කාලේ ආදරය කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක මටත් පොදු දෙයක්. මමත් ආදරය කෙරුවා පාසල් යන කාලේ. ඒ ආදරය අද නෑ. නමුත් පාසල් කාලේ ආදරය කෙරුවා. වැඩි ප්‍රශ්න අහන්නත් බෑ නේද සර්? ප්‍රශ්නයක් නෑ ඕන දෙයක්. සර් ඒ ආදරේ මතක් වෙද්දි ඒ කියන්නේ මම මේක පුදෙක්ස මේ ගොසිප් එකක් කරන්න මොකුත් නෙමෙයි. පුදෙක් මේ දේවල් කියන්නේ අපිට දැන් මේ තරුණිය ඉන්නවා. නව යොමුනේ පසු වෙන පුංචි දරුවෝ ඉන්නවා. මොකද ඒගොල්ලන්ට සමහර විට ආදර්ශයක්. ඒ සමහර මිනිස්සු දැන් අපි දන්නවා ලංකාවෙත් මම හැම වෙලේම කතා කරනවා දසුන්ගේ මරණය ගත්තාම. එතකොට සුශාන්ති මරණය ගත්තාම මේ අය මේ තාරුණ්‍යයේ ඉඳද්දී මේ ආදරේ ප්‍රේම එහෙම නැත්නම් මේ තියෙන දේවල් එක්ක මේ ડિප්‍රෙෂන් ඇති කරගෙන නැති වෙලා යන කාලේ සර් කියනවා අපිත් ආදරය කරා. ඒ ආදරේ මගේ ජීවිතේ දැන් නැහැ. හැබැයි ඒක සතුටින් කියන්නේ ඒ කෙනා වුණත් අද සතුටින් සාර්ථක ජීවිතයක් ගත කරනවා. නමුත් මේ ජීවිතය ගැන මේ ආදරය ගැන මේ බැඳීම් තියෙන නිසා මේ හුදෙක් මේ මඟ නතර වෙලා ජීවිතේ විනාශ කරගන්න එහෙම නෙමෙයි. හැබැයි එහෙමයි කියලා අපි ආදරය නොකර ඉන්න අවශ්‍යයක් නැහැ. කොහොමද ඔබ ප්‍රශ්නයක් අහන ප්‍රශ්නෙට උත්තර දුන්නා. එතන මට කියන්න දෙයක් මම හුදෙක් සාමාන්‍ය තරුණයෙක්ගේ පිළිතුර මම ලබා දුන්නා. මම සර්වගේ දැවැන්තයෙක්ගේ පිළිතුර බලාපොරොත්තු වෙනවා. ඔව් ඊට එතෙන්දී තමන් ජීවිතයේ නොයෙකුත් වකවාණු වලදී ආදර කියන හැඟීම් සාමාන්‍ය මිනිසෙක් හැටියට ඒ හදවතට ආපුවාම ඒ හැඟීම් ඔස්සේ ගිහිල්ලා නොයෙකුත් ආදරයන් ප්‍රකාශ කරනවා, ආදරය වින්දනය කරනවා. නමුත් තමන් මුහු පුරා යනකොට ඒ ආදරය වෙනස් විදිහකට දකින්න පුරුදු වෙනවා. ඒ ආදරය තුළ සමහරක් වෙලාවට වඩා ගැඹුරක් තිබෙනවා. ජීවිතය යථාර්ථවාදීව දකින්න පොඩි නැඹුරුවක් එනවා. ඉතින් එතෙන්දී අර පරිපූර්ණ නියම හරි ආදරේ වාගෙන යන අවස්ථා තියෙන්න පුළුවන් ජීවිතේ. ඉතින් ඒ වගේම සමහරක් දේවල් හරි අහඹු විදියට සිද්ධ වෙන දේවල්. අපි ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒවට සැලසුම් කරන්නේ නැහැ. සැලසුම් කරන්නට ඉස්සෙල්ලා ඒකත් දෛවය කියන්නේ. දෛවය කියලා කියන්නේ ඒක වෙන්න පුළුවන්. ඒක අර්ථකථනයක් ඒක. අහඹු සිදුවීම් ජීවිතේ නොයෙකුත් අවස්ථාවල සිද්ධ වෙනවා. ඉතින් සමහරක් ඒ අහඹු විදියට එන දේවල් තමන්ගේ කරගෙන
ඒ තමන්ගේ කරගත්ත ජීවිතය ජීවත් කරවන්න ආදරණීය කරව ගන්න, ලායන්විත කරව ගන්න, ඒක ආලෝකමත් කරගන්න ඒ හැඟීම් තුළ ජීවත් වෙන ගමන් තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා තමන් යා යුතු ඉලක්කය කරත් යන්න සියලු දෙනාම අධිෂ්ඨාන කරගෙන යුතුමයි යන්නේ. අනිවාර්යයෙන්. ඉතින් මේ ආදරය සහ ප්‍රේමය ගැන කතා කරද්දී සර්ගේ මූණෙන්ම පේනවා සර් කොතරම් ආදරණීය චරිතයක්ද කියලා. කොතරම්නම් සොඳුරු මිනිස්සෙක්ද කියලා. මම සර්ව ළඟ තියාගෙන සර් ගැන මම වැඩියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ සර්. මොකද සර් කියන පුද්ගලයා මේ රටින් දැවැන්තෙක්. නමුත් මට මේ වෙලේ සජීවීව සර් සමග සංවාදයේ යෙදෙද්දී මේ දේවල් ගැන මේ ආදරය ප්‍රේමය කියන මේ සුන්දර වචන මේ හරි සුමග සිනිදු දේවල් ගැන කතා කරද්දී මේ අතිසාර්ථකත්වයට පත් වෙලා ඉන්න මේ වගේ ප්‍රබල පුද්ගලයෙක් වුණත් මේ දේවල් ගැන හරිම නිමිච්ච විදිහට හරිම ලස්සනට කතා කරනවා කියන්නේ මේ ලෝකයේ අදට ආදරය ප්‍රේමය කියන දේ ලස්සනට යාවත් කාලිනව පවතිනවා කියන්නේ හොඳම උදාහරණයක් තමයි ක්‍රිෂු ගෝමස් කියන්නේ සර්. ඉතින් අපි මේ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා සර් සතුටටපත් වෙනවා. සර් අපි මෙහෙම දෙයක් කතා කරමු. දැන් ඉන්දියාව ගත්තත් ලංකාව ගත්තත් දැන් මේක අපිට සතුට වෙන්න පුළුවන් ලංකාව පිළිබඳ පුංචි විදිහකට ඉන්දියාව ගත්තොත් මේ ස්ත්‍රී දූෂණ. දැන් මේක ස්ත්‍රී සහ පුරුෂ මේ හැමෝටම ප්‍රචණ්ඩත්වයට ලක් වී මේ දේවල් අපේ සමාජගත වෙලා තියෙනවා. සර් ඇයි මේ මිනිස්සු වෙලා අපි ඉපදිලා ඉන්න අපි සමහර ලාවට එකම දුවක් වෙන්න පුළුවන්. තව අම්මා කෙනෙක්ගේ තාත්තෙක්ගේ පුංචි දුවක් වෙන්න පුළුවන්. පාසල් ඇරිලා යද්දී උනත් තවම මේ අතීතයේ ඉඳලා තවම මෙච්චර මේ දියුණු කාලේ වෙලා පුද්ගලයෝ 7-8 දෙනා එකතු වෙලා දූෂණයට ලක් කරන සිද්ධි වාර්තා වෙනවා සර්. මේ වගේ දේවල් සර් ඇති වෙලා තියෙන්නේ ඇයි? සහ ඔබ වගේ පුද්ගලයින්ට මේ සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් කියලා සර් හිතන්නේ? ඔව් බැලුම් ප්‍රශ්නයක් විහග ඔබ ඇසුවේ. ඔකට දීර්ඝ පිළිතුරක් දෙන්නත් පුළුවන්. නමුත් වැඩසටහනේ ස්වභාවය අනුව දීර්ඝ පිළිතුරක් දීමේ අවස්ථාව නැහැ. ඔකට හේතු ගොඩක් තිබෙනවා. සාධක ගොඩක් ඔකට බලපානවා. එකක් තමයි මේ මිනිස්යන් තුළ මේ සමාජය තුළ තිබෙන උගත්කම. උගත්කමේ මදකම. ඒ උගත්කම නැති වුනහම මනුෂ්‍ය ගුණය මොකක්ද කියන එක ගැන වැටහීමක් නැතිවීම. ආගම ධර්මය අර පොතට විතරක් සීමා කරගෙන ආදර්ශයක් කරගෙන තමන් ධර්මය තුළ ජීවත් නොවීම. ඒකම මානසික අසහනය නොයෙකුත් පරිසරය තුලින් ඇතිවන පීඩනයන් වල ප්‍රතිඵලයක් හැටියට. ඒකම සමහරක් මාධ්‍ය තුලින් මේ ප්‍රවර්ධනය කරන වැරදි මත සහ වැරදි කතාන්දර මේවත් යම් කිසි දුරකට බලපානවා සහ ඉන්ෆ්ලුවන්ස් කරලා වගේ තියෙනවා. ඔය ඒක පොඩි ඒ බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ අපි අද විහංග අවාසනාවකට ලංකාවේ ටීවී channels 20කට වඩා තිබෙනවා මිනිස්සු නරඹන. ඉතින් මේවා වල වැඩිපුර 100 ගාණක් පෙන්වන්නේ ආදර්ශමත් දේවල් නෙමෙයි. ඒවා සුළුවෙන් සමාජය තුළ සිද්ධ වෙන දේවල් මහා පරිමාණයේ සිද්ධ වෙන දේවල් හැටියට උලුප්පලා වැරදි මත මේ ළමා පරපුරට ගෙනියනවා. ඉතින් ළමා කාලයේදී අර නිවැරදි ආදර්ශය එයාට ලැබුණ නැත්නම් එයාගේ මනසවල් විකෘති වෙනවා. ඒ විකෘති මනසත් එක්ක මේ ළමයි හැදුනහම වැඩුණහම ඒ අය දන්නේ නැහැ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියන එක. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ලංකාව තුලත් තිබෙනවා. ඔබ ඉන්දියාව උදාහරණයකට ගත්තා. අපි අනුගමනය කරන්න ඕනි ඉන්දියාව නෙමෙයි. ඊට වඩා හොඳ රටවල්, දියුණු රටවල්, ඔය ප්‍රශ්නය අවම වශයෙන් තිබෙන රටවල්, එහෙම නැත්නම් ඔය ප්‍රශ්නය නැත්තටම නැති රටවල් තමයි අපි සඳහන් කරනවා. දැන් ඉන්දියාවත් එක්ක ගත්තාම අපි සතුටුදායකවත් එක්ක ඉන්නවා. නමුත් අපිට මේක අවශ්‍ය නැහැ. මොකද අපේ තියෙන සංස්කෘතිය මේ හැමදේම අපේ තියෙන සભ્યත්වය මේ දේවල් එක්ක මේවා අපිට අවශ්‍යම නැති මොනම හේතුවක් නිසාවත් අපිට අවශ්‍ය නැහැ. විහංග අර මම සාධක කීපයක් ගැන කතා කරමින් සිටියේ. දැන් එතෙන්දී රටේ නීතිය කියන දේත් බලපානවා ඔය ප්‍රශ්නෙට හේතුවක් වෙන්න. ඉතින් නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ නොයෙකුත් ගැටලු ලංකාව තුළ තිබෙනවානේ.
අපි මේ වෙනකොට දකිනවා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන ව්‍යාකූල තත්ත්වයක්. ඉතින් ඒකෙන් හොඳටම වැටහෙන දේ තමයි නීතිය ක්‍රියාත්මක කළ යුතු අය විසින් නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක. ඉතින් එතනත් ලොකු දුර්වලතාවයක් තියෙනවා. ඉතින් ඒකෙන් මේ සුළුතරයක් වන මනස විකෘති වුණ උගත් නැති බුද්ධියක් නැති සමාජය විසින් හෝ තමන් විසින් ඒ තත්ත්වයටපත් වෙච්ච අයට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඉතින් අවස්ථාව අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ නීති රාමුව තුළ සහ සමාජයේ උගත් කියලා කියන සමාජය නිවැරදි මඟකට යොමු කරන්න කැප වෙලා ඉන්න සමාජය ආදර්ශයට ගත යුතු ඒ චරිත විසින් යම්කිසි නියාමනයක් කිරීම සහ නිවැරදි නායකත්වයක් දීම. මම හිතන්නේ වැඩිහිටියන් වන බුද්ධිමත් සියලුම ජනතාවගේ වගකීමක් ඒක. අපිට අර මම නීතිය සහ අනිකුත් සාධක කතා කරුවට විහඟ අපි වැඩිහිටියන් හැටියට අපිට කළ හැකි දේත් අපි කළ යුතුමයි. සමාජය දැනුවත් කරන්න නිරන්තරයෙන් අපි හැම වෙලේම මේ දේ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම කළ යුතුමයි. මොකද අපි අනිත් අයට බැනලා හරියන්නේ නැහැ. අපින් අහන්න සිද්ධ වෙනවා. අපි මොකක්ද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කරන්නේ? ඒ ප්‍රශ්නය අවම කරන්නේ එහෙම නැත්නම් අතුගා දාන්න අපිට මොකක්ද කළ හැකි? ඒ දේ කරන්න අපි ඉදිරිපත් වෙ යුතුමයි කියන්නේ. අනිවාර්යයෙන්ම සර් ඉතාමත්ම ගැඹුරු පිළිතුරුත් එක්කම ඉතාමත්ම සරල විදිහට මේක මේ මොහොතේ ඉඳලම පටන් ගන්න පුළුවන් යෝජනාවක් තමයි සර් අපිට දැන් මේ වෙලාවේ ඉදිරිපත් කරන්නේ. සර් අපි සර් ලංකාවේ දැන් කිසිම විදිහක ලංකාවේ පුද්ගලයෙක්ට එහෙම නැත්නම් වැඩසටහන කිසිම දෙයකට අපි අපහාසයෙන් ලක් කරන්නවත් අපි කිසිම අවතක්සේරු ලක් කරන්නේ නැහැ. නමුත් සර් විහංග සිරුර් ප්‍රසන්න අපේ YouTube නාලිකාවේ අපි නිරන්තරයෙන්ම කැමති මේ සමාජයේ තියෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනස් වෙන්න ඕන දෙයක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව හඳුනා ගන්න. ඒ කියන්නේ මම මෙහෙම දෙයක් කතා කරනවා සර්. දැන් අපි මම පුද්ගලයෙක්ගේ නමක් කියන්නේ නැහැ. මේ පොදු කාරණයක් විදිහට ගත්තොත් සර් අද කාලේ අපි කියමු පුංචි ගෑල් ළමෙක් ආදරය කරනවා අවුරුදු 60ක 65ක තරුණයෙක්. එහෙම නැත්නම් පුංචි කොල්ලෙක් ආදරය කරනවා ඊට වඩා වයසින් ගොඩක් වැඩි කාන්තාවකට. ඉතින් මේ දේවල් සාමාන්‍යයෙන් අපේ පෞද්ගලික මතය ගත්තාම හුදෙක් මේ ආදරය ප්‍රේමය කියන දේවල් මේවට සීමාවයි නැහැ. ඉතින් ඒ ඔස්සේ ප්‍රසන්ට් කෙනෙක් විදිහට මම ඉන්නවා. මම සැට කියන්නේ නමුත් මේ අපේ වගේ රටක රට විතරක්ම නෙමෙයි ලෝකේ වුණා මේ දේවල් පෞද්ගලිකත්වයේ තුල ලබා ගන්න ඕන දේවල් මේ සමාජගත කිරීම තුලින් සර් කවදාද දවසක මගේ යාළුවෙක් කිව්වොත් මගේ අම්මට ආදරය කරන්න ඕනේ වගේ දෙයක් අපිට ඒවද අනුමත කරන්න හරි අමාරුයි වගේ මේ දේවල් ලොකු ප්‍රශ්න ඇති වෙන සහ ලොකුම සංවේදී කාරණා හරිම අපි වචනෙන්ම කිව්වොත් හරිම කැතයි. ඉතින් සර් මේ වගේ දේවල් දැන් විටින් විට සමාජගත වෙද්දී රටේ ඉන්න ප්‍රබල දැනට නායකයෙක් විදිහට මේ පිළිබඳව කතා කරන පුද්ගලයෙක් විදිහට ඔබගේ අදහස කුමක්ද? මේක අනුමත කිරීමක්ද තියෙන්නේ? එහෙම නැත්නම් මේ තුල මධ්‍යස්ථ මතයක්ද තියෙන්නේ? මොන වගේ හැඟීමක්ද සට තියෙන්නේ? ඔව් එහෙද කාලීන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අපිට පහුගිය අවුරුදු කීපය තුළ මෙවැනි උදාහරණ වලට මුහුණ දෙන්නට මෙවැනි උදාහරණයක් ගණන් කරන්නට සිද්ධ වුණා. ඉතින් ඒකම වෙන්නේ නැති හේතුව ඔබ මේ ප්‍රශ්නය මට යොමු කරන්න. මම දකින විදිහට විහංග සහ පොදුවේ ගොඩක් අය දකින විදිහට මේක අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේක සමහරක් වෙලාවට ඉතිහාසයේ නම් මෙවැනි උදාහරණ තියෙන්නට ඇති. නමුත් ඒවට අර ඔබ කිව්ව ආකාරයට ප්‍රචාරණයක් දීලා ඒවා මාධ්‍යයට නිකුත් කළා එහෙම නැත්නම් මාධ්‍යයේ කතා කළා එහෙම කළා තිබුණේ නැහැනේ. නමුත් අද ඒ දේ ඒක ආකාරයෙන් සිද්ධ වෙනවා. ඉතින් මාධ්‍ය පුරුදු වීම නිසා, මාධ්‍ය දියුණු වීම නිසා, පහසු මාධ්‍ය තියෙන නිසා මොබයිල් එකක් අතේ තියෙනවා නම් යම් කිසි විෂුවල් එකක් කරුවා, වීඩියෝ එකක් කරුවා, ඒක පෝස්ට් කරුවා. ඉතින් එහෙම ප්‍රවණතාවයන් තියෙනවා. ඉතින් තරුණ ගෑනු ළමෙක් වයසට ගිය පිරිමි කෙනෙක්ට ආදරය කිරීම සහ ඒකේ ප්‍රතිවිරුද්ධ දේ ඒක කිරීම ඒ අයගේ කැමැත්තම
ඒක හරිද වැරදිද කීමේ අයිතියක් මං හිතන්නේ මට හෝ වෙන කිසි කෙනෙක්ට නැහැ. නමුත් ඒක අසාමාන්‍ය දෙයක් කියන එක අපි සියලු දෙනාම පිළිගන්න දේ. ඒක සාමාන්‍ය දේ නෙවෙයි. නමුත් එහෙම කියන ගමන්ම විහඟ සමහරක් අයට පුජ්‍යලික හේතු නිසා එවැනි තත්ත්වයන්ට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකත් අපි අපි මේ හිතේ කතා තියාගන්න කරන්නේ ඕනේ. අපි මේ කතා කරන්නේ ඒ දේවල් ගැන නෙමෙයි. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට සහ ඔවුන්ගේ වටපිටාව ගත්තාම අපිට ඕනම දෙයක මෙයා හරි මෙයා සිදුවේ හැකි කියන්න පුළුවන්. නමුත් සර් මේ දේවල් වලින් මම ගත්තොත් දැන් මට ඇහිලා තියෙන දේවල් වලට දැන් අවුරුදු 15 16 මේ ටීනේජ් එකේ ඉන්න පොඩි මල්ලලා කියනවා මේ මට පුළුවන් මේ මෙහෙම ඇන්ටි කෙනෙක්ව මේ මට තව කල් තියෙනවා ප්‍රශ්නයක් නැහැ හරි කම්ෆර්ටබල් මහන්සි වෙන්න දෙයක් නැහැ ජොබ් කරන්න ඕනේ ඒ කියන්නේ මේක පුතෙක්ම අපිට විහිළුවක් නෙමෙයි ඒ කියන්නේ එතන ඒ වෙලෙට ඒක විහිළුවක් වුණාට මේ මෙයාගේ යාළුවා මෙයාගේ මේ වටාපිටාව හැමෝම මේක හිතනවා මේක හරි ඊසි සහ නෝමල් දෙයක් ඒකත් දැන් ළමෙක්ව පොඩි ළමෙක්ව සාමාන්‍ය අවුරුදු 15ක ළමෙක්ව ගාඩියන් කෙනෙක් විදිහට එහා ගෙදරට තියලා යන්න බැරි වෙනවා මොකද ඒක ට්‍රෙන්ඩ් එකක් තමයි දෙපැත්තටම අනිවාර්යයෙන් වැදගත් විදිහට ඉන්න ගැහණු කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අහිංසක විදිහට ඉන්න දරුවෙක්ට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ ගැන කතා කරලා සර් කියන්නේ මේක නෑ ඒක අනිවාර්යයෙන්ම එවැනි තත්ත්වයක් රටකට උදා වෙනවා නම් ඒක ඛේදනීයයි. අනිවාර්යයෙන්ම එවැනි තත්ත්වයන් වලින් අපි මිදිය යුතුමයි. ඒක නැති කරන්නට අපි සමාජය දැනුවත් කරන්න ඕනේ. ඒකේ ආදීනව ගැන කතා කරන්න ඕනේ. සමහරක් අය හැඟීම් වලට යට වෙලා ෂණිකයෙන් ගැන හැඟීම් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මෙවැනි තත්ත්වයන්ට පත් වෙලා මම හිතන්නේ සමහරක් මෙවැනි චරිත බොහොම සුළු කාලයක් ඇතුළත පසුතැවෙන ඇති ගත්ත තීරණ සම්බන්ධයෙන් නමුත් ඒක සමාජයට යන්නේ නැහැ ඒක මාධ්‍ය තුළ කතා කරන්නේ නැහැ අර හොට් නිවුස් එකක් හැටියට අපි කතා කරන භාෂාවෙන් කියනවා නම් ওই දේ සිද්ධ වුණාම ඒ ගැන කතා කරනවා ඒක ඇතුලේ තියෙන ඛේදනීය තත්ත්වය සහ ඒකේ තිබෙන දුක්ඛදායී තත්ත්වය ඒකේ තිබෙන ඒ කඳුළු කතාව ඕක එළියට එන්නේ නැහැ. ඉතින් මම මේ වැඩසටහන පාවිච්චි කරනවා විහංග මේ බලන සීලමු දෙනාට ආරාධනා කරන්න මේක බුද්ධියෙන් දකින්න බුද්ධියෙන් හිතන්න හිතලා හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියන එක හොඳින් අවබෝධ කරගෙන හරි දේ වගා කරන්න නායකත්වය ගන්න මම හිතන්නේ ඒක මගේ රටට ඔබේ රටට වැදගත්. සර් ඒකම මම මේ සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. හුදෙක් සර් මම මේ දේවල් මම channel එකේ කතා කරන පළවෙනි වතාව. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ඉන්න කිසිම විටකවත් අපි බියක 000 අපේ YouTube නාලිකාවේ කිසිම මිනිසෙකගේ මනුෂ්‍ය අයිතිවාසිකම් එහෙම නැත්නම් මිනිසෙකගේ සිතුම් පැතුම් එක්ක අපි කිසිම විදිහක ඔවුන් හෙලා දැකීමකටවත් ඔබ පහත් කිරීමකටවත් අපි ලක් කරන්නේ නැහැ. මේ පිළිබඳව අපිට දැනගන්න ඕනේ මේ වගේ ප්‍රවීණයෙක්ගේ මතය මොකක්ද කියලා. සර් ලෝකේ ගත්තාම මේ සමරිසි ඇසුර එහෙම නැත්නම් ගැහණු ළමෙක්ව විවාහ වීම නැත්නම් පිරිමි ළමෙක්ව විවාහ වීම මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්. හුදෙක් අපි හැම වෙලේම සඳහන් කරනවා වගේ මේ ආදරේ ප්‍රේමයට බාධා නැහැ කියද්දි මේ ගොඩක් දේවල් ඇත්තටම ගත්තොත් සමහරවිට මම හිතනවා WHO එකෙන් අනවුන්ස් කරලා දෙන මේවා අසාමාන්‍ය තත්ත්වමවත් නෙමෙයි කියලා. සර් ලංකාව ගත්තාම අපේ රටේ මේ වගේ දේවල් වල මේ කාලේ ලොකු විප්ලවයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම මේ සඳහන් කරන්නේ තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන මේක සමාජ දූෂණයකට ලක් කරන්නේ නැතුව තියෙන අදර කතා ගැන නෙමෙයි සර්. ගොඩක් දෙනෙක් මේ Instagram එක වෙන්න පුළුවන්, Twitter එක වෙන්න පුළුවන්, මේ TikTok එක වෙන්න පුළුවන් මේ දේවල් වල හරිම ලේසියෙන් මේ පුංචි දරුවට දකින්න පවා එහෙම නැත්නම් තව අපේ අම්මලා තාත්තලාගේ ඉස්සරහා පවා මේ විදිහට නරක විදිහට මේ දේවල් ප්‍රවර්ධනය වෙමින් යනවා. මේ தත්ත්වය මොන විදිහට ලංකාවේ අනාගතයට අපේ සංස්කෘතියට වගේම අපේ ඉදිරියට මොන වගේ විදිහට බලපායිද? ඔව් ඒ ප්‍රවණතාවය නම් හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි විහඟ මේක ලංකාවට ආවිනික දෙයක් නෙමෙයි බටහිර ලෝකේ පටන් ගත්ත සහ බටහිර ලෝකය විසින් අනිත් රටවල් වලට ව්‍යාප්ත කරපු සංකල්ප සහ ප්‍රවණතාවයන්. ඒ වගේ ප්‍රවණතාවයන් පටන් ගත්තාම COVID-19 වගේ තමයි මුළු ලෝකෙම උක පැතිරෙනවා. අපි මේ පැතිරීම දැක්කා. දැනට දශක 2-3ක ඉඳන් මේ ප්‍රවණතාවයේ වර්ධනයක් තිබුණා. මේ වෙනකොට යම් කිසි මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. මේ කොට්ටාශ තමන්ගේ අයිතීන් ගැන කතා කරනවා.
මේවා නීතීන් බවට පරිවර්තනය කරන්න කියලා බලපෑම් කරනවා. නමුත් මේක අසාමාන්‍ය තත්ත්වයක් සාමාන්‍ය මනුෂ්‍යයන්ට. මේක ඇතුලේ විහඟ කොටස් දෙකක් ඉන්නවා. එකක් තමන්ගේ ජීව විද්‍යානුකූලව තමන් යම්කිසි ඒ කියන්නේ තමන් පිරිමියෙක් කියලා හෝ ගැහණියෙක් කියලා තමන් බෙදලා සාමාන්‍ය ඒ තත්ත්වේ ඉන්න අය ඉන්නවා. ඒකම අවාසනාවකට ඔය තත්ත්ව දෙකටම නොයැටෙන කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒ අය සාමාන්‍ය අය හැටියට අපිට පිළිගන්න වෙනවා. මොකද ඒ අය සාමාන්‍ය විදියට ඉපදිලා සාමාන්‍ය විදියට හැදිලා ඒ තත්ත්වයටපත් වෙච්ච අය නෙමෙයි. යම්කිසි අසාමාන්‍ය තත්ත්වයක් තුළ මේ ලෝකෙට බිහි වෙලා ඒ අයගේ ලෝකය තුළ සාමාන්‍ය විදියට හැසිරෙන අය. ඉතින් ඒ අය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම අනුකම්පාව දැක්විය යුතුයි. මොකද ඒ අය දකින ලෝකය සහ අපි දකින ලෝකය අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ අය ගැන නෙමෙයි ඇත්තටම මම කතා කරන්නේ. මම කතා කරන්නේ මේ සාමාන්‍යයි කියලා කියන සාමාන්‍ය ගණයට වැටෙන පිරිමි සහ ගෑනු ගැන කතා කරුවොත් ඒ අයගේ සිත ගියාවන් ඒ ආකාරයෙන් තියෙන්නත් පුළුවන්. නමුත් ජීව විද්‍යාත්මකව ඒ දේ හරිත් නැහැ. සමාජයට හොඳ දෙයක්ුත් ඒක නෙමෙයි. ඒකම ලෝකේ පැවැත්මක් ඇති වෙන්නේ නැහැ නේ විහංග. ඒ ප්‍රවණතාවය ගියොත් මේතෙක් ලෝකේ පැවතිලා තියෙන්නේ ඒ කාරණේ ඒ ආකාරයෙන් සිදු වුණිච්ච නිසා. ඉතින් එම නිසා මොනම හේතුවක් නිසාවත් ඒක අනුමත කළ හැකි දෙයක් නෙමෙයි. වැඩි දුරටත් දැන් මම ඒ ප්‍රශ්නය තව නව ආරයකට අහුවස්ස. දැන් ගොඩක් පුද්ගලයෝ ඉන්නවා දැන් මේ දේවල් පිළිබඳව හරි වැදගත් විදියට කතා කරලා මේ සමාජීය දූෂණයට ලක් කරන්නේ නැතුව ඒවා කතිකාවතට ඇවිල්ලා වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතය ඉතාමත් වැදගත් විදියට අරගෙන යන පිරිස් ඉන්නවා සර්. ඉතින් ඒ පිළිබඳව අපිට ඔවුන් ගැන කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට ඒ වෙනුවට කතා කරන්න අපි වේදිකා ගොඩනගා ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔවුන් සතුව ඒ හික්මීම, ඒ විනීත බව සහ ඒ සමාජ භාවිතය හොඳටම තියෙනවා. මම මේ කතා කරන්නේ සමහර YouTube නාලිකාවල ඉන්ටර්වියුස් ගන්නවා. සමහර කාන්තාවන්ගෙන් අහනවා මම නම් කියන්නේ නැහැ. සමහර කාන්තාවන්ගෙන් අහනවා කෙලින්ම මේ ඔබ කොහොමද ඔබට ලස්සන කඩවසම් තරුණයෙක් සහ ලස්සන කඩවසම් තරුණියක් ඔබට දැන් මේ අවස්ථාවේදී ලබා දෙනවා. ඔබ තෝරගන්නේ කාවද? ඉතින් අර ගර්ල් කියනවා මම දෙන්නම ඕකේ. ඒ වගේ කියනවා. ඒ කියන්නේ දැන් මේ දේවල් ගැන විරුද්ධවාදී විදියට මේ දේවල් අර ලොක්කු මිනිස්සෙක් විදියට විරුද්ධව මේ ප්‍රචණ්ඩත්වයේ ඇති වෙන කතා කරන්න නෙමෙයි මට ඕනේ. නමුත් සර් මේ දේවල් මේ YouTube එකේ ගත්තොත් මේ දේවල් ගත්තොත් පොඩි ළමයා ඉන්න පාවිච්චි කරන දේවල්. මේවා කියන්නේ තමන්ගේ අම්මාගේ වයසේ ඉන්න කාන්තාවක් හරියට තමන්ගේ අම්මාගේ පෙනුම තියෙන කාන්තාවක් මේ ලස්සනට වාඩි වෙලා හරි hina වෙලා හරිම සුවඳශීලී විදියට කිසිම හිරි ඔතක් කියන දේ සම්පූර්ණයෙන්ම බිඳලා ලස්සනට මේ වගේ දේවල් ගැන කතා කරද්දී අපේ ලංකාව විනාශ මුඛයට යන්නේ නැද්ද? අනිවාර්යෙන් විනාශ මුඛයට යනවා. ඉතින් ඒ ගැන තමයි අපි දිගින් දිගටම කතා කරුවේ විහඟ. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක අපි අනිවාර්යෙන්ම තවත් ව්‍යාප්ත වෙන එක වළක්විය යුතුමයි. ඉතින් ඒකට මම හිතන්නේ මාධ්‍යයටත් ලොකු වගකීමක් තිබෙනවා. මාධ්‍ය නිවැරදි ආකාරයෙන් නියාමනය කිරීමේ වගකීමක් රජයේ ආයතන සහ අනිකුත් සමාජ ක්‍රියාකාරීන්ට තිබෙනවා. ඉතින් අපි ඉතිහාසයේ පිරික්සුවොත් ඉතිහාසයේ මෙවැනි ප්‍රශ්න නොවුනත් මේක සමාන නොයෙකුත් ප්‍රශ්න ඉතිහාසයට ඇතිලා තිබෙනවා. බුදුන්ගේ කාලෙත් එහෙමයි, ක්‍රිස්තුස් වහන්සේගේ කාලෙත් එහෙමයි, අනිකුත් ආගමික නායකයන් කාලෙත් එහෙමයි මේ වගේ ප්‍රශ්න තිබිලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න උඩුදුවන්න ඉඩ නොදී ප්‍රශ්න පාලනය කරමින් අපි සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තු වෙන ඒ සුන්දර ලෝකය නිර්මාණය කරන්න වගකීම් පුජලයන් හැටියට අපි සියලු දෙනාටම වගකීම සහ වගවීම තිබෙනවා. ඉතින් ඒක ඉෂ්ට කරන්න ඕනේ අපි මේ ලෝකෙන් නික්ම යන්නට කලින්. ඉතින් මම මේ ප්‍රශ්නය ක්‍රිෂු ගෝමස්ට යොමු කරද්දී ක්‍රිෂු ගෝමස් සර්ට තියෙන්නේ ඊටම උපේක්ෂාවෙන් බලන්නේ. මේ දේ පිළිබඳව ලොකුවට විරුද්ධ වෙන්න යන්නේ නැහැ. නමුත් මේ දේවල් අපි අවබෝධයෙන් යන්න ඕනේ. මේක පාලනය කරන්න ඕනේ. ඒ වගේ තැනක තමයි තියෙන්නේ. ඒක තමයි සර් මම හිතන්නේ උගත්කම එක්ක එකතු වෙච්ච මනුෂ්‍යත්වය. බොහොම සුදුයි. ඉතින් සර් මේ දේවල් ගැන කතා කරගෙන යද්දී
දැන් මේ ක්‍රිෂු ගෝමස් කියන සුන්දර මනුස්සයා. ඒ වගේම සුන්දර මනුස්සයා වගේම සර්ට ඇති හරි ටෆ් ෂෙඩියුල් එකක් ඇති CEO කෙනෙක් විදිහට ඩයිරෙක්ටර් කෙනෙක් විදිහට 2002 වල youngest CEO වෙනවා. ඉතින් මේ වෙද්දි ලොකු කැලිබර් එකක් ඇති. අද මේ මගෙත් එක්ක වාඩි වෙලා ලස්සනට සුන්දරව කතා කරා. දැසට ලොකු හાર્ට් ටොක්ස් ඇති. ලොකුවට මැනේජ් කරන තත්ත්ව ඇති. සර් මේ දේවල් කොහොමද ප්‍රගුණ කරගත්තේ සහ ඔබ කියන මේ පුද්ගලයා මේ පෞරුෂය මේ ප්‍රසන්න බව මේ සොඳුරු බව මේ සියල්ල මේ මං කිව්වොත් නැල්ලේ ගෙඩියක් වගේ එක තැනකට අරගත්තේ කොහොමද? අපි සරලව කිව්වොත් මෙන්න මේ ටිප්ස් තමයි මම පාවිච්චි කරේ මෙන්න මේ දේවල් ඔබ ජීවිතේට එකතු කරගන්න කියලා කිව්වොත් කොහොමද කියන්නේ? ඔව් විලක අපි පුජලන් හැටියට මේ ලෝකෙට විහි වෙලා අධ්‍යාපනය කළා යම් කිසි වෘත්තයකට නියැලෙන්න අපි අදිෂ්ඨාන කරගත්තාම තමන්ගේ තිබෙන දැනුම සහ කුසලතාවයන් තුළ නිවැරදි මාර්ගය තෝරගත්තට පස්සේ අපිට අනිවාර්යෙන්ම ඒ තෝරාගත්ත ශේෂ්ත්‍රය තුළ ජයග්‍රාහකෙක් බවට පත්වීම තමයි මූලික අරමුණ වෙන්නේ. ඒ අරමුණු තුළ ක්‍රියාත්මක වෙනකොට අපේ ප්‍රධානමතම ඉලක්කය වී යුත්තේ කොහොමද පර්ෆෝම කෙනෙක් වෙන්නේ කියන එක. දැන් විහංග ඔබ මේ නව YouTube නාලිකාව පටන් අරගෙන ඔබ පුදුම වෙහෙසක් දරනවා මේ YouTube නාලිකාව ලංකාවේ ජනප්‍රිය සහ සමාජයට යම්කිසි වැදගත් දෙයක් වැදගත් පණිවිඩයක් දෙන මේ අපි නරකයි කියලා කියන ප්‍රවණතාවයන් වලට විරුද්ධව ගිහිල්ලා සමාජයට හරි දේ දෙන්න. ඒ කියන්නේ ඔබ පර්ෆෝම කෙනෙක් වෙන්න කැමති නිසා ඒක ඔබ ඉලක්කය නිසානේ ඔබ ඒ දේ කරන්නේ. එතකොට මම තෝරාගත්ත රැකියාව තුළ මට යන්න පුළුවන් උපරිම මට්ටමට මම බොහොම තරුණ වයසකදීපත් වෙනවා. ඉතින් එතෙන්දී අර performance තමයි මගේ එකම ටාගට් එක උනේ. මගේ එකම ඉලක්කය උනේ. දිනපතා මම හිතුවේ අද මම ක්‍රියාකාරී වුණ ඒ මට්ටමට වඩා කොහොමද මම හෙට වඩා සාර්ථකව ක්‍රියාකාරී වෙන්නේ. මොකද ඒ තුලින් තමයි Tamanගේ වර්ධනය ඇති වෙන්නේ. ඉතින් එතනින් එහාට Tamanට ප්‍රොමෝෂන්ස් ලැබෙනවද Tamanගේ මාර්ගය මොකක්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ Taman අද කරන රැකියාව තුළ Taman පාලනය කරන දේවල් නිවැරදි ආකාරයෙන් පාලනය කළා සෑම පැයෙන් පැයට එහෙම නැත්නම් දිනෙන් දින සතියෙන් සතිය කොහොමද Taman වර්ධනය කරගන්නේ කියන එක. එතකොට ඒ දේ කරන්න තමන් අධිෂ්ඨාන කරගත්තට පස්සේ තමන් කරන රැකියාවේ ස්වභාවය තුළ තමන් ඒ විද්‍යාව ප්‍රගුණ කරන්න ඕනේ, කලාව ප්‍රගුණ කරන්න ඕනේ. විශේෂයෙන් නායකත්වයට පත් වුණාට පස්සේ මම කියන්නේ උපරිම මට්ටමේ තිබෙන නායකත්වයන් ගැන නෙමෙයි. බොහොම කනිෂ්ඨ මට්ටමේ නායකත්වයට පත් වුණාම අපිට සිද්ධ වෙන්නේ මනුෂ්‍යයන් එක්ක වැඩ කරන්න. එතකොට මේ මනුෂ්‍යයන් එක්ක වැඩ කිරීමේදී සාර්ථක වීමට අවශ්‍ය ගුණාංග ප්‍රගුණ කිරීම ඉතාමත් වැදගත්. මෙතෙන්දී නිවැරදි ආකල්පය කියන දේ තමයි මූලික වෙන්නේ විහඟ. මොකද අපේ ලංකාවේ මේ තිබෙන ඇටිටියුඩ් එක ඇතුලේ ආකල්පය ඇතුලේ ලීඩර් කෙනෙක් වුණාම එහෙම නැත්නම් මැනේජර් කෙනෙක් කළමනාකරුවෙක් වුණාම බලන්නේ මම ලොක්කා මට ගරු කරන්න මට ගරු කිරුවේ නැත්නම් ඔබව මම රකින්නේ නැහැ ඔබව බලාගන්නේ නැහැ මම ලොක්කෙක් වුණ පළියට මට රෙස්පෙක්ට් කරන්න ඕනේ කියන එක. මේ ධර්මතාවය තුල ක්‍රියාත්මක වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ ජයගන්නේ නැහැ විහඟ. අපි නායකෙක් කියලා කියන්නේ අනිකා වෙනුවෙන් නිවැරදි දේ කරන්න නායකත්වයේ සැපයීම. එතකොට අනිකාට ඒ කළ යුතු දේ නිවැරදි ආකාරයෙන් කරන්න අනකිරීම පමණක් නෙමෙයි ඒ සම්බන්ධයෙන් දිය යුතු සහයෝගය ඒ මාර්ගය පෙන්වලා එයාට අවශ්‍ය උපක්‍රම සම්පාදනය කරලා ඒවට ක්‍රියාත්මක කිරීමට සහයෝගය දීලා ඒ අය හරි විදියට කරනකොට well done කියන්න ඉදිරිපත් වෙනවා වගේම වැරදුන වෙලාවට ඇයි වැරදුනේ ඊළඟ සැරේ මේ විදියට අපි කෙරුවොත් සාර්ථක වෙන්න පුළුවන් කියන මේ ගුරුහරුකම් දෙන ගමන් කෙනෙක් කීප වතාවක්ම ඒ පුජ්‍යලයා තුළ තිබෙන දුර්වලතාවයන් නිසා perform කරන්න බැරි වුණොත්
ඔහුගේ ආකල්පමය ප්‍රශ්නයක් නිසා ඔහු perform කරන්නේ නැත්නම් ඔහුට වේවැල ගන්නටත් පෞරුෂත්වයක් කොන්දක් නායකයා තුළ අනිවාර්යෙන්ම තිබිය යුතුමයි. එතකොට අපි මේක සංක්ෂිප්තයක් හැටියට ගන්නවා නම් විහඟ මේ මොහොතේ කෙනෙක්ව ගිහිල්ලා ආදරෙන් බදාගෙන වෙල්ඩන් කියනවා වගේම ඊළඟ මොහොතේ ඔහු ඒ දේ නොකරුවොත් ඒක නොකරන්නට හේතුව ඔහුගේ තිබෙන පඬිතකම එහෙම නැත්නම් ඒ දුර්වලතාවය ඒ කියන දේවල් උපදෙස් පිළිපැද්දේ නැත්නම් කනට ගැනීමේ හැකියාවත් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මම ඒකෙන් අදහස් කරන්නේ මේ මෙහෙම කනට ගන්න කියන එක නෙමෙයි. නමුත් ඒ නිවැරදි ප්‍රතිචාරය ඒ ආකාරයෙන් දීම වැදගත්. ඔහු හොඳ මිනිසෙක් කිරීම සඳහා පමණක්. ඔහුට දඬුවම් කිරීම නෙමෙයි එතන චේතනාව විය යුත්තේ. ඔහු හරි මාර්ගයට යොමු කළා. හරි දේ ඔහුගෙන් කරවා ගැනීම වෙනුවෙන් ඒ කළ යුතු ගනුදෙනුව තමයි නිවැරදි ආකාරයෙන් කළ යුත්තේ. ඉතින් අපි මේ විහඟ ලීඩර්ෂිප් වලදී අපි කතා කරනවා ලීඩර්ෂිප් ස්ටයිල්ස් තියෙනවා කියලා. මේක ඩෙමොක්‍රටික්, මේක ඔටෝක්‍රටික් ඒ වගේ නොයෙකුත් තියෙනවානේ. නමුත් අද ලෝකයේ තුල අපිට එක ලීඩර්ෂිප් ස්ටයිල් එකකට නායකත්ව ක්‍රමයකට කොටු වෙලා ලෝකේ ජය ගන්න බෑ. ඒකට හේතුව තමයි අපිට ගනුදෙනු කරන්න වෙන පුජ්‍යලයන් එක හා සමාන නැහැ. එතකොට එක හා සමාන පුජ්‍යලයන් හිටියත් ඒ අය සෑම වෙලාවෙම එක විදියට සිතන්නේ සහ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සහ අපි ඔපරේට් වෙන ක්‍රියාත්මක වන පරිසරය තුළ දේවල් වෙනස් වෙමින් පවතින. ඒ වෙනසට අවශ්‍ය හැඩගැසීම තමන් තුළ තිබිය යුතුමයි. ඒ හැඩගැසීම තමයි අපි අර සිංහල භාෂාවේ වචනයක් පාවිච්චි කරෝ සිංහල භාෂාව නොවන ෆ්ලෙක්සිබිලිටි කියලා කියන්නේ විහඟ. ඒ ෆ්ලෙක්සිබිලිටි එක කියන දේ අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. ඒ දේ ෆ්ලෙක්සිබිලිටි කියලා සමහරක් අය මේ පොඩි හීනමානයකුත් තියා ගන්නවා. ඒ කියන්නේ ඕන දෙයක් බාර ගන්න කියන එක. ඒක නෙමෙයි ෆ්ලෙක්සිබිලිටි කියලා කියන්නේ. පැහැදිලිවම ෆ්ලෙක්සිබිලිටි කියන්නේ සංයමයේ හරසීමත් එක්ක හරි දේ නම් හරි, වැරදි නම් වැරදි කීමේ ඒ කොන්ද, ඒ හැකියාව, ඒ පෞරුෂත්වය සහ ඒ හරි දේ සහ වැරදි දේ නිවැරදි ආකාරයෙන් තෝරා ගැනීමට අවශ්‍ය බුද්ධිය සහ ඒ නිපුණතාවය, ඒ තීව්‍රතාවය, ඒ ප්‍රබලත්වය, ඒ අත්දැකීම්, ඒ ගැඹුර තමන් තුළ නායකයෙක් හැටියට තිබිය යුතුමයි. ඉතින් ඒ දේ අර ඒ අවස්ථාවේ හැටියට පුජ්‍යලයාගේ හැටියට පුජ්‍යලයාගේ වෙනස් වීමේ හැටියට ඒ වෙනස් ගනුදෙනුව කරන්න නායකයෙක්ට අවශ්‍ය ඒ හැඩගැසීම, ඒ නැඹුරුව තිබිය යුතුමයි. ඒ කියන්නේ හැමෝටම එකම විදිහට නෙමෙයි කස්ටමරයිස් වෙලා ඒ අදාළ පුද්ගලයාට ඒ විදිහට ඒ අදාළ ප්‍රින්සිපල්ස් වලට අනුකූලව කරොත් තමයි සර් වගේ හොඳ නායකයෙක් බිහි වෙන්නේ. මට වඩා හොඳ නායකයෙක් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේවල් තුළින් අනිවාර්යයෙන්ම මේ දේ කළ හැකිමයි. ස්තුතියි සර්. ඉතින් සර් දැන් මම මෙහෙම දෙයක් කතා කරන්න කැමතියි සර්. දැන් මේ ක්‍රිෂු ගෝමස් කියන චරිතය ගැන මම තම ආඩම්බරයෙන් කතා කරනවානේ. ඒ නිසා දැන් අද මම සර්ව හම්බ වෙලා සර්ගේ ඉන්ටර්විව් එකක් ගන්නෙ. දැන් සර් ක්‍රිෂු ගෝමස් කියන චරිතය පුංචි කාලේ ගත්තොත් සාමාන්‍ය පුංචි ළමෙක්, පොඩි කොල්ලෙක්. ඉතින් සර් මේ චරිතය මේ වගේ දැවැන්ත ගමනකට එද්දී සර් දැන් පොඩ්ඩක් මතක් කරොත් අතීතය ගැන සුවිශේෂයෙන් පුද්ගලයෝ ඉන්න පුළුවන් සර්. ඒ කියන්නේ මම දැන් සර් CEO කෙනෙක් වුණාට පස්සේ ඒක කිව්ව කම්පැනි ප්‍රධානය එහෙම නෙමෙයි සර්. මම මේ අහන්නේ මේ පුංචි කාලේ ඉඳද්දි මෙන්න මේ ස්ටෙප් එකේදී මෙන්න මේ ටර්නින් පොයින්ට් එකේදී මෙන්න මේ මාමා, මෙන්න මේ නැන්දා, මේ අයියා, මේ කවුරු හරි මෙන්න මෙයා හිටපු හින්දා තමයි මගේ ජීවිතේ වෙන්න ටර්න් වුණා. මේක මගේ සම්දිස්ථානය කියලා කිව්වත් සර් එහෙම මතක් කරන්න පුළුවන් ජල්ද පොඩ්ඩක් ඇති. අන්න ඒ ගැන පොඩ්ඩක් ඒ අත්දැකීම චරිත කීපයක්ම තිබෙනවා. පවුල තුල තිබුණු චරිතය තමයි මගේ බාප්පා. ඔහු මනෝවිද්‍යාඥයෙක්, එඩියුකේෂනිස්ට් කෙනෙක්, බොහොම ජනප්‍රිය පුජ්‍යලෙක්. ඔහු යටතේ තමයි මම පසු කාලීනව මතක් කරමු. ඔව් ඔහුගේ නම HLB ගෝමස්. පසු කාලීනව කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට පත් වෙනවා. නමුත් ඒක වෙන කතාවක්. නමුත් ඊට විදුහල්පතිවරයෙක් නෙමෙයි, විදුහල්පතිවරයෙක්ට වඩා තාමත් ඉහළ මට්ටමේ
විදේශ යුනිවර්සිටිස් වල විශ්වවිද්‍යාලවල උපරිම මට්ටමේ රැකියාවන් කරපු පුද්ගලයෙක් මනෝවිද්‍යාඥයෙක් ඇත්තටම. ඉතින් ඔහු තමයි මාව මේ තත්ත්වයට පත් කරන්නට මූලික අධිකාරව දැම්මේ. ඊට අමතරව විහඟ මම කීප දෙනෙක්ගෙන් මගේ ජීවිතයට අවශ්‍ය දේවල් ළඟා කරගෙන තිබෙනවා. හරියට අඳින්න ඕනේ ඉදිරිපත් කිරීම වැදගත් කියන දේ එක්කෙනෙක්ගෙන් ඉගෙනගෙන තිබෙනවා. විශ්ලේෂණය කියන දේ තාමත් වැදගත් මිනිස්සෙක්ට කියන දේ විශ්ලේෂණයක් නැතුව මේ අපි ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරනවා නම් මම හිතන්නේ විශ්ලේෂණය කියනකට වඩා තේරෙනවා ඇනලිසිස් කියන එක ඇනලයිස් කිරීමේ වැදගත්කම. ඒක නැත්තම් කිසිම රැකියාවක සාර්ථකත්වයට පත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ දේ මම කෙනෙක්ගෙන් ඉගෙන ගත්තා. ඔහු හොඳ පුජ්‍යලෙක් නෙමෙයි. නමුත් ඔහුගේ ළඟට යනකොට මුළු ලෝකයේ තියෙන සියලුම දේවල් ගැන හොඳට හිතලා තවත් හිතලා තමයි ඔහුගේ කාමරයට යන්න ඕනේ. එහෙම නැත්තම් හොඳට දෙකක් අහගෙන ඉන්න පුළුවන්. නම නොකිය ඉන්නතරවට හොඳයි මම මේ විග්‍රහය ඒ ආකාරයෙන් කරපු නිසා. නමුත් ඔහුට මගේ ගරුත්වය තිබෙනවා. මොකද ඔහු නිසා මම මේ දේ අහගෙන ඉද්දි ඔහු දන්නා මේ මට තමයි කියන්නේ. සමහරක් වෙලාවට ඔහුට මේක ක්ලික් කරගන්න පුළුවන්කම ලැබෙයි. නමුත් මම ඔහුට ගරු කරනවා අනිවාර්යෙන්ම. මනුෂ්‍යකම කියන දේ ඔහු තුල තිබුණේ නැති වුණත් මම මිනිස්සෙක් වුණේ මේ තත්ත්වයටපත් වුණේ ඒ අර දේ අහුලා ගත්ත නිසා. Every dark cloud has a silver line, sir. That's the way to take it. ඉතින් ඒ පුජ්‍යලෙන් ඒ දේ ආවා. ඉතින් ඒ එකම අපි public relations කියන දේ මිනිස්සෙක්ගේ හදවතට කිනා බැසීමට අවශ්‍ය ස්ටයිල් එක තවත් කෙනෙක්ගෙන් අල්ලගත්තා. ඔහු අනුකරණය කෙරුවා, අනුගමනය කෙරුවා. ඉතින් ඒ ආකාරයෙන් මම නොයෙකුත් අයගෙන් ඉගෙනගෙන තිබෙනවා. ඒ ඉගෙනගෙන තමයි මේ පුජ්‍යල නිර්මාණය කෙරුවේ. ඉතින් දැන් ඕකට බොහොම ජනප්‍රිය විදියට මේ කතා කරන්නේ මේ රෝල් මොඩල්ස්ලා ගැනනේ විහඟ. නමුත් රෝල් මොඩල් කෙනෙක් හැටියට එක පුජ්‍යලෙක් ෆලෝ කරන්න එපා කියන එක තමයි මම කියන්නේ. මොකද එක පුජ්‍යලෙක් අනුගමනය කිරීම තුලින් ඒ පුජ්‍යලයා බවට පත් වෙන්න බෑ. කෙනෙක්ට තවත් පුජ්‍යලෙක් බවට පත් වෙන්න බෑ. නමුත් ඉගෙනගත හැකි සියලුම චරිත වලින් සියලුම පුජ්‍යලයන්ගෙන් ඉගෙනගෙන තමන්ට ආවේනික දේවල් තමන්ගේ කරගත හැකි දේවල් තුළින් තමන්ව ගොඩනගා ගන්න ඕනේ. ඒ දේ තමයි හරි දේ. නමුත් ගොඩක් අය තරුණ පරපුර රෝල් මොඩල්ස්ලා කියලා එක පුජ්‍යලයක්ව ෆලෝ කරනවා. දැන් මට ගොඩක් ඔය විශ්වවිද්‍යාලවල එන තරුණ අය නායකත්වයේ සම්බන්ධයෙන් නොයෙකුත් සම්මුඛ සාකච්ඡා ඒ නොයෙකුත් ප්‍රොජෙක්ට්ස් වලට එනවා. ඉතින් එතෙන්දී මේ තරුණ අය ඇවිල්ලා ඉතින් කියනවා සර් අපේ රෝල් මොඩල් එක කියලා. ඉතින් මම එතෙන්දී බොහොම ස්තුතියි කියලා පටන් අරගෙන ඊට පස්සේ එයාට පැහැදිලි කරලා දෙනවා මගෙන් ගන්න හොඳ දෙයක් තිබෙනවා නම් මගෙන් ගන්න. මගේ දුර්වලතාවයන් ඕගොල්ලෝ ගන්න එපා. මගේ තියෙන දුර්වලතාවයන් ඔය ඕගලන්ගේ දුර්වලතාවයන් බවට පත් කරගන්න එපා. මගේ තියෙන දුර්වලතාවය තවත් කෙනෙක්ගේ නැත්තම් ඒ පුජ්‍යලයන් ඒ දේ ඉගෙන ගන්න. ඒක තමයි නිවැරදි ක්‍රමය වෙන්නේ. මොකද විහඟ අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නවා කියලා කෙනෙක්ගෙන් යම් කිසි දෙයක් අහුලා ගන්නවා කියලා කියනකොට අපි හැමතිස්සෙම සමාජයේ අති සාර්ථකය ගැන තමයි හිතන්නේ. නමුත් එහෙම නෙමෙයි. ඇත්තටම බලනවා නම් අපිට එදිනෙදා මුණ ගැහෙන චරිත වලින් අපිට ඉගෙන ගන්න දේවල් තිබෙනවා. අපි පොලකට ගියාම පොලක 10 දෙනෙක් එක ආකාරයෙන් වෙළඳාම කරනවා නම් ඕක තුල ඉන්න සුවිශේෂී චරිත. අපි හැමතිස්සෙම යන චරිත. ඒ අය තුලත් අපිට තිබෙනවා ඉගෙන ගන්න දේවල්. ඒ අයගේ කතාබහ, ඒ අය අපිට ගරු කරන විදිය, ඒ අයගේ භාණ්ඩ ගැන ඒ කරන ඉදිරිපත් කිරීම. ඉතින් ඒ දේවල් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට පාරේ ඉන්න යාචකයෙක්ගෙනුත් ඉගෙන ගන්න පුළුවන්. යාචකයෙක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ විහඟ අපි බලන්න යාචකයෙක් පාරේ ඉන්න සමහරක් යාචකයන් කොච්චර සූක්ෂමද කියලා කොච්චර ක්‍රියේටිව්ද කියලා ඒ අය කරන දේ සමාජ විරෝධී. නමුත් අපගේ හදවත් දියාරු කරන්න සැකේ වාසිය ගන්න ඒ අය කරන රංගපෑම් කෙනෙක්ගේ හදවත දියාරු කරන්න කරන රංගපෑම්. එතකොට ඒක සමාජ විරෝධී වැඩක් වෙන්න පුළුවන් කරන්නේ. නමුත් ඒ දියාරු කිරීම සඳහා වුන් පාවිච්චි කරන උපක්‍රම
ඒ උපක්‍රම අපි අහුලගෙන නිවැරදි ආකාරයෙන් ඒ උපක්‍රම පාවිච්චි කරුවොත් අපිට දියුණුව කරා යන ගමනේදී ඒක ඉවහල් වෙන්නේ නැද්ද? ඉතින් අපි අර ඉගෙන ගන්නවා අනිකාගෙන් ඉගෙන ගන්නවා කියන එක ගැන ඒ මාතෘකාව ගැන කතා කරනකොට විහඟ මගේ තර්කය ඒකයි. පුළුවන් හැම කෙනාගේම ඉගෙන ගන්න යාචකයාගේ සිට මේ ලෝකේ හිණිපෙත්තට ගියපු සෑම චරිතයකින්ම ඔබට ඉගෙන ගන්න දේවල් තිබෙනවා. අන්න ඒ ආකාරයෙන් ඉගෙනීම කෙරුවොත් Tamanට හැකියාව ලැබෙනවා. Taman සමහරක් වෙලාවට නොදැනුවත්වම අර සුවිශේෂී අනන්‍යතාවයක් තිබෙන අනිත් අයට බීට් කරන්න බැරි චරිතයක් වීමේ හැකියාව තියෙනවා. තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගත්ත තමන්ම වෙච්චි අලුත් කෙනෙක් මේ ලෝකේ. අනිවාර්යයෙන්. ඉතින් එහෙම කෙනෙක් තමයි රිෂි ගෝමස් කියන්නේ. ඉතින් සර් මේ බරපතල කාරණා ඔක්කොම ටික පැත්තකට තියලා මම කැමතියි මේ ලංකාවේ රියැලිටිස් ගැන කතා කරන්න. දැන් ගොඩක් වෙලාවට සර් මේ ව්‍යාපාර ලෝකෙ මේ කෝපරේට් වර්ල්ඩ් එකේ අපි දැනන්තේ වුණාට වඩා සර් මේ රියැලිටි ෂෝස් වලින් ටැලන්ට් ෂෝස් වල ජජ් කෙනෙක් විදිහට ගොඩක් මේ පුංචි මිනිස්සුන් ඉඳලා මේ පුංචි කල්පතේ ඉඳලා මාලිගාවට යනකම් කට්ටිය පුංචි දිරෙන් මේ ආලිම් දෙන් මේ නිතර දෙවිල දැකලා සර් අඳුරනවා. දැක්කට පස්සේ මේ කිෂෝ මාත්‍යා දැන් කොහොමද කමෙන්ට් කරන්නේ මොනවා කියයිද කියලා බලාගෙන ඉන්නවා. ඉතින් සර් ඇයි හිතන්නේ මේ ලංකාවේ කලාවත් එක්ක වැඩ කරන්න ඕනේ? මට වෙලාව නැහැ කාර්ය බහුලයි මේක මගේ ට්‍රැක් එක නෙමෙයි. නමුත් සර් මම හිතන්නේ සර් ස්පෝර්ට්මන් කෙනෙකුත් වෙනවා. ඒ වගේම සර් මේ කලාවත් එක්ක දැන් නිතර දෙවේලේ වැඩ කරනවා. කොහොමද සර් මේ දේවල් බැලන්ස් කරගන්නේ? වගේම ඒක මම පුංචියට අහන්නේ. බැලන්ස් කරගන්න විදිහ අමුතුවෙන් අහන්න දැන් නැහැ වගේ. සර් මේ ලංකාවේ රියැලිටි කලාව ගැන සර් මොනවද හිතන්නේ? සර් සුබවාදී විදියට හිතන්නේ එහෙම නැත්නම් සර්ලා මේක අනාගතේ වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවද? රියැලිටි කලාව කියලා කියන්නේ ලංකාවේ අති ජනප්‍රිය කලාවක්. මිනිස්සු රියැලිටිස් බලන්න ආසයි. ලෝකයේ අනිත් රටවල් වලත් එහෙමයි. ඒක ලංකාවේ විතරක් තිබෙන දෙයක් නෙමෙයි. අපි ලෝකයේ ගත්තත් හරි ලෝක ප්‍රසිද්ධ රියැලිටි ෂෝස් තියෙනවා. අපි ඒවා ලංකාවේ හිටියට අපි ඒවත් බලනවා. අපි ඒක වින්දනය කරනවා. ඉතින් රියැලිටි කලාව කියන දේ ලෝකයට අවශ්‍යයි. ඒක වැදගත්. නමුත් රියැලිටි කලාව තුළිනුත් අපි නිවැරදි දේ දෙන්න අපි උත්සුක විය යුතුමයි. දැන් ඔබ මේ කියපු රියැලිටි ෂෝ එක තුළ ආලින්දේ ඉඳන් ඔබ ඒ කියපු බලපු සමහරක් අය දකින්න නැති මම සමහරක් දේවල් නැවැත්තුවා. ඒක මම කෙලින්ම නායකත්වය අරගෙන මම ඉස්සෙල්ලා නැගිටලා එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා කතා කරලා නවත්තපු ඇක්ට්ස් තියෙනවා. මොකද මිනිස්සෙක් හැටියට රිස්ක් එකක් ගන්නකොට ඒ රිස්ක් එක Tamanට මැනේජ් කරන්න පුළුවන් රිස්ක් එකක් විය යුතුමයි. එතනින් එහාට රියැලිටි ෂෝ එකක් වින් කරන්න ඕන නිසා Tamanගේ ජීවිතය අවදානමකට දාගෙන ඛේදවාචකකින් අවසන් වෙන ඇක්ට් එකකට අපි ඉඩ දිය යුතු නැහැ. ඉතින් ඒ මම සම්බන්ධ වෙලා හිටපු ෂෝ එක ගැන මම මේ කිව්වේ. ඉතින් මම ඒ දේ තමයි කෙරුවේ. සහ ඔව් youth with talent කියන එක. ඉතින් ඒකෙදි මගේ රෝල් එක උනේ ඇත්තටම සමාජයට ඒ රියැලිටි ෂෝ එක තුලින් පණිවිඩ ගෙන යනවා. අපි දැක්ක ඔබ ඒක නිරන්තරයෙන් සිද්ධ කරනවා. මම කරන්න උත්සාහ කෙරුවේ ලංකාව වෙනුවෙන් මම දිය යුතු දායකත්වය දෙන්න. නැත්නම් ඒක ගිහිල්ලා ජජ් කරන එක නෙමෙයි මගේ ප්‍රධාන අරමුණ උනේ. ජජ් කිරීම තුලින් සමාජයට හරි දේ නිවැරදි දේ දෙන්න. ඉතින් ඒක මිනිස්සු වැළඳගත්තා. ඒ තුලින් මට ලොකු ආදරයක් ගෞරවයක් ලැබුණා. ඒක මම අදටත් බොහොම නිහතමානී ආඩම්බරයකින් සිහිපත් කරනවා. නමුත් එතනින් එහාට ගියපු රියැලිටි කලාව ගැන විහඟ කතා කරනවා නම් මේ රියැලිටි තුල රියල් නොවන දේවල් සිද්ධ වෙනවා විහඟ. මොකද මේවා ඇවිල්ලා ටීවී ෂෝස්. එතකොට මේ සාධාරණ තීරණ වලින් එහාට ගියපු යම්කිසි දේවල් ස්ක්‍රිප්ටඩ් විදියට කියන වචනේ ඔබ පාවිච්චි කරපු නිසා ඔව් ඒ විදියට දේවල් සිද්ධ වෙනවා. මොකද මේවා ටීවී ෂෝස්. එතකොට ස්ටේජ් එකට ගේනකොට ඒකේ තියෙන්න ඕන වැරයිටි එකක් තියෙන්න ඕනේ. ඒක නොයෙකුත් අංග නොයෙකුත් අංශ නියෝජනය වෙන්න ඕනේ. ස්ටේජ් ප්‍රසන්ස් හරියට තියෙන්න ඕනේ. ඉතින් ඒ තමයි ටීවී එක ඇතුලේ තියෙන රියැලිටි ෂෝස් වල තියෙන රියැලිටි එක.
අපි මේ විදිහට කියමු සර්. මේ රියැලිටි ෂෝ එකක් ජයග්‍රහණය කරන්න නම් හැකියාව වගේම වාසනාවක් තියෙනවා. වාසනාවක් තියෙන්න ඕන සහ අපිට වචන වලින් හඳුන්වලා දෙන්න බැරි සමහරක් අනිකුත් දේවලුත් තමන්ගේ පැත්තේ තිබිය යුතුයි. ඔව් ඊටමත්ම බරපතල සහ බැරෑරුම් තත්ත්වයක්. නමුත් මේ හැම දෙයකම යහපත් පැතිකඩ ගැන ඔබ හිතන්න ඔබට අවස්ථාවක් ලබා ගන්න කියනවා අනිවාර්යෙන් ඒ අවස්ථාව ලබා ගන්න පැකිලෙන්න එපා. මොකද මේ තුලින් ජයග්‍රහණය කරා යන අර වාසනා ගුණයත් එක්ක අරගෙන යන මිනිස්සු ටික කොහෙන් හරි බේරෙනවා සර්. අනිවාර්යයෙන්ම මොකද තමන් තරගය අවසාන වශයෙන් ජයග්‍රහණය නොකරුවත් ඒ අවස්ථාවන් ප්‍රයෝජන ගැනීම තුලින් තමන්ගේ පුජ්‍යල සංවර්ධනයක් ඇති කරගන්නට පුළුවන්. ඒකම තමන්ට හඳුනා ගැනීමක් නිර්මාණය කරගන්නට පුළුවන්. ආත්ම අභිමානයක් ලං කරගන්නට පුළුවන්. පෞරුෂත්ව වර්ධනයක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් මේ දේවල් සියලු දෙනාට වැදගත්. සර් උදාහරණයක් කියන්නම මොකද මේක YouTube නාලිකාවක් නිසා අපිට නම් සඳහන් කිරීමේ ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරොත් මේ සිරස් සුපර්ස්ටාර් සීසන් 1 එක ගැන කතා කරද්දී මම හිතන්නේ ශිහාන් මිහිරංග පළවෙනි 6 විතර ඇතුළත අයින් වෙනවා. නමුත් ශිහාන් අදටත් තාරුණ්‍යයේ සිහින කුමාරයා කෙනෙක් තැන රැකගෙන ඉන්නවා. නමුත් ඒකේ ප්‍රථම ස්ථානය දිනාගත්ත මම හිතන්නේ අපිට මතක් කරගන්න පුළුවන් මමත් වෝට් කරලා තියෙනවා. මේ අජිත් බණ්ඩාරට වඩා ඉස්සරහින් අදටත් දැවන්ත මම හිතනවා ඔහු තරහ වෙන්නේ නැහැ මේ පිළිබඳව සඳහන් කිරීම සම්බන්ධයෙන් අදටත් ඒ තැන රැකගෙන ඉන්නවා. ඉතින් සර් මතක් කරේ අන්න ඒ දේ තමයි. අනිවාර්යයෙන්. ඉතින් හොඳම උදාහරණය ඔබ දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි විහංග ඔබ දුන්නේ. ඉතින් ඒක තමයි ඒ වාසිය ගැනීම තරුණයා අනිවාර්යයෙන්ම කළ යුතුමයි. මොකද මීට දශක දෙකකට කලින් ওই දේවල් තිබුණේ නැහැ. පහුගිය දශක දෙක තුල තමයි ලංකාවට රියැලිටි කලාව එන්නේ. ඉතින් ඒ රියැලිටි කලාව තුලින් බිහිවෙච්ච දැවැන්තයන් ඔබ ශිහාන් මිහිරංගගේ නම පාවිච්චි කරුවා. මමත් කලාවට සම්බන්ධයි. ලංකාවේ සිනමා ශාස්ත්‍රය වෙනුවෙන් තිබෙනවා සිනෙස්ටා ෆවුන්ඩේෂන් කියලා. ඔබට ඒක හඳුනා ගන්න පුළුවන් විදි රැක් ෂෝ එක කරන ආයතනය. ඒක තමයි සිනමා කර්මාන්තය වෙනුවෙන් තිබෙන එකම සංවිධානය ලංකාවේ. ඉතින් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙක් මම. ඉතින් සිනමාවට ඒ සම්බන්ධයෙන් මගේ ලොකු ඇල්මක් තිබෙනවා. ඒකම ඔබ සංගීත ශාස්ත්‍රය ගැන සඳහන් කරපු නිසා සංගීත ශාස්ත්‍රය තුලත් ඔස්කා සංවිධානය කියලා සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් සංවිධානයක් තිබෙනවා. ඔස්කා ෆවුන්ඩේෂන් කියලා. මාස්ටර් අමරදේවගේ ඉඳන් නන්දා මාලිනියන්ගේ ඉඳන් ඒ සියලු දෙනාම ඒකේ ශිහාන් මිහිරංගගේ ඉඳන් සමාජිකයන්. ඉතින් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට මම වැඩ කරනවා. ඉතින් මේ නිසා ඔබ ඔය කතා කරන සියලු මාතෘකා මගේ හදවතට සමීපයි. අනිවාර්යයෙන්ම. සර් නිතර දෙවෙනිට පුංචි දෙරෙන් මේ සර්ට ආදරය කරන පුංචි මිනිස්සු ටික ඒ කියන්නේ සමහරට YouTube මගේ වීඩියෝ එකක් බලන්නේ නැහැ සර්. පොඩි මේ රූප පෙට්ටියට කොටු වෙලා ඉන්න තාම කොටු වෙලා කියන වචනයටත් වඩා මේ රූප පෙට්ටිය රස විඳින ප්‍රේක්ෂකයෝ ඉන්නවා. තාම මේ පිටිසර ගම් වලට වෙන්න. ඉතින් ඒගොල්ලන්ට මේ ටිෂු කොමර්ස් අපිට නම් සර්වර් සමහරට උන ගැසෙන්න පුළුවන්. ඒව නැත්නම් YouTube වලින් අපිට සර්වර් නිරන්තරයෙන් සර්ගේ වීඩියෝස් අප්ලෝඩ්ස් අප්ඩේට්ස් ඔක්කොම සෝෂල් මීඩියා හරහා බලා ගන්න පුළුවන්. ඉතින් සර්ට ආදරය කරන මේ පිරිසට ඉස්සරහට සර්වර් ඒ විදිහට දැක ගන්න පුළුවන් වෙයිද නිරන්තරයෙන්? ඔව් අනිවාර්යයෙන්ම. ඒ ගනුදෙනුව තිබෙනවා දිගටම. මේ කොරෝනා ප්‍රශ්නේ නිසා සමහරක් සිදුවෙන්න තිබුණු දේවල් සිද්ධ වුණේ නැහැ. නමුත් අද උදෑසනත් එක රේඩියෝ නාලිකාවක පැය දෙකක් ලයිව් බොහොම ජනප්‍රිය නාලිකාවක අද උදේත් කතා කෙරුවා. සර් බ්‍රෝඩ්කාස්ට් ටයිම් එක අපි කියන්නේ. අද උදේ අද උදේ 7 ඉඳන් 9 වෙනකම් ශ්‍රී FM එකේ උද්දුම ශ්‍රී ලංකා කියන වැඩසටහන තුල ඒකේ කතා කරපු මාතෘකාව ඉන්ට්‍රෙස්ටිං එකක් නිසා මම සඳහන් කරන්න. ආර්ථික වර්ධනය වෙනුවෙන් බ්‍රෑන්ඩ් ගැහැණිය. ඒක තමයි මාතෘකාවනේ. බ්‍රෑන්ඩ් ගැහැණිය කියන එක පොඩි කුතුහලයක් නිර්මාණය කිරීම සඳහා ඒ ආකාරයෙන් පාවිච්චි කෙරුවා චන්දන තිලකරත්න කියන දැවැන්ත මාධ්‍යවේදියා විසින්. නමුත් ඉතින් කතා කරුවේ මේ බ්‍රෑන්ඩ්ස් නිර්මාණය කරන්න කාන්තාවන්ට තිබෙන අවස්ථාව කාන්තාවන් මොන ආකාරයෙන් ප්‍රොජෙක්ට් ගත යුතුද කියන එක සම්බන්ධයෙන්. මොකද කුඩා රටක් හැටියට අපිට භාණ්ඩ අලෙවි කළා අපිට අවශ්‍ය ආදායම ලබා ගන්නට බෑ. අපි බ්‍රෑන්ඩ්ස් තමයි විකුණන්න ඕනේ. බ්‍රෑන්ඩ්ස් විකුණාම තමයි මාජින් එක තියෙන්නේ.
ඉතින් කාන්තාවන්ගේ නිර්මාණශීලී බව කොහොමද ලංකාවේ බ්‍රෑන්ඩ්ස් හදන්න අපි පාවිච්චි කරන්න කියන එක තමයි පැය දෙකක් අද උදේ කතා කරේ විහඟ. නමුත් ඉදිරියේදී මේකුත් වැඩසටහන් තුලින් ඔබ කියපු පුංචි පෙට්ටිය අට නිරන්තරව වෙලා එහෙම නැත්නම් ඒක කෙරෙහි වැඩිපුර යොමුවක් තියන අයට මාව දැක ගන්න මාව ඇසුරු කරන්න. නිකමට වගේ හෝ සිනමාවෙන් එහෙම දකින්න පුළුවන් වෙයිද අපිට? සිනමාවෙන් දකින්න පුළුවන් වෙනවා. මේ වෙනකොටත් චිත්‍රපටියකත් රංගපාලා තියෙනවා. බ්‍රෝඩ්කාස්ට් වෙලා නැහැ. රිලීස් වෙලා නැහැ තාම. ඊට අමතරව වෙයිටිං. ඊට අමතරව මෑතකදී තව ආරාධනාවක් ආවා තවත් චිත්‍රපටයක රංගපාන්න කියලා. මම බාරගන්නේ මට ගැලපෙන චරිත පමණයි. මම අර කියපු එකේ රංගපෑවෙත් ජජ් කෙනෙක් හැටියට රියැලිටි ෂෝ එකක ජජ් කෙනෙක් හැටියට. ඉතින් ඒක මම හැටියට රංගපෑවා. ඔව් අර මම කියපු අනිත් ඒ චිත්‍රපටය අපි මට ආරාධනාවක් කළා තිබීම පමණයි මේ වෙනකොට තිබිලා තියෙන්නේ. ඒකේ වෘත්තිකෙක් හැටියට රඟපාන. ඉතින් ඒවා මගේ අකමැත්තක් නැහැ. අර අනාගතයේ ක්‍රිෂල් ගෝමස් කියන මේ සුවිශේෂී චරිතයට අපිට තව ටයිටල් එකක් ඉතුරු කරන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පියෙක් කියලා. දක්ෂකම කොහොමවත් රංගන ශිල්පියෙක් හැටියට දකින්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඉතින් සර් අවසාන වශයෙන් මත්සට අවසාන ප්‍රශ්නයක් විදිහට මේක යොමු කරන්නම්. සර් ඔබ මම අපි සියලු දෙනාම මේ සර්ගේ වෘත්තිය මගේ වෘත්තිය මේ හැමදේම පසකලා ගත්තාම අපි පුදෙක් සාමාන්‍ය මිනිස්සු. ඒ කියන්නේ මේකට හොඳම උදාහරණය මේ COVID-19 ආවට පස්සේ අපේ කිසිම කෙනෙක්ගේ තරාතිරමක් කිසිම දෙයක් වැදගත්ුනේ නැහැ. හැබැයි මේ කියන්නේ සේවිංස් තමන්ගේ ඒ දේවල් වැදගත් වුණා. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් වැදගත්ුනේ නැහැ. මොකද හැමෝටම එකම විදිහට කාගේ වුණත් මෝවා ගන්න වුණා. සමාජ දුරස්ථභාවය රඳවා ගන්න වුණා මේ දේවල්. ඉතින් සර් මම කියන්නේ ඔබම අපි සියලු දෙනාම සාමාන්‍ය පුදෙක් මිනිස්සු වුණාට පස්සේ මේ ක්‍රිෂල් ගෝමස් කියපුවාම මේ CEO ඩිරෙක්ටර් මේ හැමදේම නැති කරලා ඔබ මිනිස්සෙක් විදිහට ගත්තාම ඔබ සර් මොන විදිහටද ඔබගේ සමාජ වගකීම් දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වපසිරියට බැලලා? ඔව් ඉතින් මගේ එකම යොමුව සහ ප්‍රධානම යොමුව තියෙන්නේ විහඟ රටේ දුප්පත්කම අඩු කරන්න මට මොකක්ද කරන්න පුළුවන් කියන එක. ඉතින් එතෙන්දී මේ ශ්‍රම බලකයක් ඉන්නවා ලංකාවේ මිලියන 8ක වගේ ප්‍රමාණයක්. මේ ශ්‍රම බලකාය තුල අපේ තිබෙන උපක්‍රමය වැරදි. අපි ලංකාවේ අපේ ශ්‍රම බලකාය තුල ඉන්න මිලියන 2ක වගේ ජනගහනයක් ජනතාවක් ශ්‍රම බලකායේ සමාජිකාවන් අපි පිටරට පටවනවා. ශ්‍රමය විකුණලා මාසෙකට රුපියල් 40000ක් 50000ක් ලංකාවට ගේන්න. මේක අපි අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුමයි. අපි වෘත්තිකයන් රටපතේම ප්‍රශ්නයක් නැහැ. රුපියල් ලක්ෂ ගාණන් වල පඩිගත හැකි අය. ඉතින් මේක වෙනසක් තිබිය යුතුයි. මේ වෙනස ඇති කරන්න අපි නිවැරදි අධ්‍යාපනය දිය යුතුයි. නිවැරදි අධ්‍යාපනය කියන එකෙන් මම අදහස් කරන්නේ වාණිජ්‍යම වටිනාකමක් ඇති අධ්‍යාපනය. වාණිජ්‍යම වටිනාකමක් නැති අධ්‍යාපනය අරගෙන රැකියාවන් දියෝ කියලා පාරේ ඒකට කරන අපේ රටේ සංවර්ධනය නැති වෙන්න හේතුව. ඉතින් ඒක නිසා ඒකේ වෙනසක් තිබිය යුතුයි. ඉතින් ඒ වෙනස දෙන ගමන් මේ කුසලතාවන් පාසල් කාලය තුලම වර්ධනය කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ලංකාව තුළ නිර්මාණය විය යුතුයි. ඉන් පසුව මේ ලෝකය ගැන කියලා දෙන්න ලෝකයේ ජය ගන්න කුමක්ද ඇත්තටම කළ යුත්තේ කියන එක පොතේ පතේ තියෙන දේවල් මේ වෙනකොටත් ඒවා අවුට්ඩේටඩ් විහඟ. මේවා ඒ විදිහට ෆලෝ කළා ලෝකයේ ජය ගන්න බෑ. ඉතින් ලෝකයට අභියෝග කරපු පුජ්‍යලයක් හැටියට ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක් එක්ක ගනුදෙනු කරපු සහ ලෝකයේ නොයෙකුත් රටවල් වලට මම කරන රැකියාව තුළ නායකත්වයේ සපයපු පුජ්‍යලයක් හැටියට ලෝකෙ හොඳින්ම හඳුනනවා මම. ඒ ලෝකයේ තුල කළු හැමට පුළුවන් සුදු හැමට වඩා වැඩි යමක් කරන්නට කියලා ඔප්පු කරපු පුජ්‍යලයක් හැටියට මට තිබෙනවා ඒ මම ඉගෙන ගත්ත දේ තරුණ පරපුරට දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම කැප වෙන්නේ. ඔබ කිව්වා කොරෝනා වලදී කොහොමද අපිට ඒකට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වුණේ කියන එක.
අපේ තරාතිරම කුමක් හෝ වේවා අපිට පෝලිං වල ඉන්න වුණා අපිට කෑම හොයාගෙන පාරවල් වල යන්න වුණා සේවිංස් තිබුණා සල්ලි තිබුණා බඩු ගන්න තිබුණේ නැහැ ඒක තමයි ලෝක යථාර්ථය අවසාන වශයෙන් Tamanට තෘප්තිමත් විය හැකි එකම දේ තමයි අනිත් මනුෂ්‍ය වෙනුවෙන් Taman මොකක්ද කරලා තියෙන්නේ කියන එක. ඉතින් ඒ දේ කරන්නට තමයි මම අද කැප වෙලා තියෙන්නේ මේ COVID-19 කාලේ විහඟ තමයි මගේ ජීවිත කාලේ මට වැඩිම කාලය වුණේ. ඒකට හේතුව වුණේ මීඩියා වලට අනිකුත් ඕගනයිසේෂන්ස් වලට මේ මනසින් වැටිලා හිටපු තරුණයන් ශ්‍රමිකයන්ගේ මානසිකත්වය හදන්න මම මේ නිවහන තුල ඉඳන් පැය ගණන් ඔන්ලයින් Zoom calls ඒ වගේ දේවල් මම කෙරුවා. අඩුම ගානේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ අපි දන්නවා සෙනසුරාදා ඉරිදා කවදද කියලා. සඳු දුන්නහම වැඩට යන්න ඕනි කියන එක දන්නවා. නමුත් ඒ කාල සීමාවේ ඉරිදාවල් තිබුණේ නැහැ. සෙනසුරාදාවල් තිබුණේ නැහැ. සඳුදා බදාදවල් තිබුණේ නැහැ. හැම දවසක්ම වැඩ කරන දවසක් වුණා මට. ඉතින් ඒ දේ කෙරුවේ රටේ අය වෙනුවෙන්. මේ මම එක උදාහරණයක් කිව්වේ. ඉතින් සෑම තත්පරයක්ම මිනිත්තුවක්ම පැයක්ම රටේ දුප්පත්කම අඩු කරන්න වෙරදරන මහන්සි වෙන අවංකවම මේ වෙනුවෙන් කැප වෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කකියන හදවතක් තියෙන අවංකව ඍජුවම නිවැරදි දේ කතා කරන සහ නිවැරදි දේ ප්‍රතිපත්තියක් හැටියට ක්‍රියාත්මක කරන පුද්ගලෙක් හැටියට මට අද තිබෙන එකම අරමුණ ඒ අරමුණ පමණයි. ඒ අරමුණ පුළුවන් තාක් මට්ටමකට ජයග්‍රහණය කරන්න තමයි මගේ කැපවීම තිබෙන්නේ මේ වෙනකොට. අපි ඉතින් තරමත් සතුටුවන්ත මම ඒක මම හිතන ගෞරවය මම මේ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් සර් එහෙනම් අපේ වැඩසටහන මෙතකින් අපි අවසන් කරනවා. සර් වැනි ප්‍රබලයෙක් අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව මේ වගේ වැදගත් කතිකාවතකට එකතු වීම සම්බන්ධයෙන් මම හිතනවා සමාජයේ හුඟක් දැනුවත් වෙවි අනිවාර්යයෙන්ම. ඒක නිසා මම නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් විහංග සිරු ට්‍රිපල්සන් අපේ YouTube නාලිකාව නරඹපු ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ ලස්සන එපිසෝඩ් වලින් අපි ඔයගොල්ලන්ව ඉස්සරහටත් හමුවෙමු. ගොඩක් ස්තුතියි.